වරයක් කරලා බැලුවාම උන්ගේ ඇඳුම් අපේ ඒ වගේ. අපේ ඇඳුම් ඒ ගෙවල් වල. අපේ සපත්තු එහෙ සපත්තු මෙහෙ. මේ අමිත්‍රය වෙන්න එපා. හැමතිස්සෙම මිත්‍රභාවය තියාගන්න. තමන් ගාව තියෙනවා නම් දෙයක් යාළුවෙක් එක්ක ඒක බෙදා හදා ගන්න ඔබ බය වෙන්න එපා. ඒක කලයුතු වෙලාවෙදි කරන්න නැතුව මග හරිනවා. යාළුවෙක් ස්පිරිතාල නැවතුණා කියලා හිතන්න. ඔබට පුළුවන් පළවෙනියට යන්න යාළුවා ගාව නවත. ඔබට පුළුවන් අනේ ඉතින් මට එන්න වෙන්නේ මං ජොබ් එකේ වා දන්නවනේ නැත්තම් මං එනවා මෙහෙමයි අහමයි ඒව ඔක්කොම කතන්දර. ඒ අමිත්‍රයෝ. එහෙම අමිත්‍රයන්ව දුරු කරන්න. ඒ අමිත්‍රයන්ගේ ඇඟේ වැදිලෙන හුලඟක්වත් හුස්ම ගන්න එපා. ඒකත් විසයි. ඒකත් අනර්ථවත්. ඒකත් ඔබට කවදා හරි හිරගයක් සූදුවක් මලගයක් මිසක් ඔබට කවදාවත් සුගතියක් උරුම කරලා දෙන්නේ. ඊළඟට තමයි පව් කරනකොට ඒවට හා කියන යාළුවෝ. පින් කරනකොට ඒවටත් හා කියනවා. පව් කරනකොට ඒවට හා කියනවා නම් ඒ යාළුවන් අසුරු කරන්න එපා. ඒ යාළුවන්ට කියනවා පින්වතුනි අමිත්‍රයෝ කියලා. ඊළඟ අන්තිම කෙනා තමයි භයානකම නරකම කෙනා මූණට hina වෙලා ඉඳලා එළියට ගිහිලා කේලම් කියන එක. පින්වතුනි මේක වැඩිපුරම තියෙන කාන්තාව ගා. හොඳට මේ කියන එක අහගන්න. කාන්තාවගේ ශාසනය අද භික්ෂුණී ශාසනය අහිමි වෙලා තියෙන ඔන්න ඔය අගුණය නිසා. අදත් ඔබව ගත්තොත් නමුත් සමස්ත කාන්තා සමාජය ගත්තොත් ඕක නෑ කියලා හිතනවද? මොන නැද්ද පින්වතුනි? මේ එකට එන දායකයව දෙන්න මෙහෙම එකට එනවා. ඇවිල්ලා එකට මේ වැඩ කරනවා. එක්කෙනෙක් ගෙදර ගිහලා එක මෙසේජ් එකක් දානවා අරයා වැඩි අසුරු කරන්න එපා යා ෂුවර් නෑ කියලා මෙයාත් මෙසේජ් එකක් දානවා අරයා මේ වගේ කෙනෙක් යා අසුරු කරන්න එපා. අපි දැන් මොකද කරන්නේ? අපි බලනවා මෙවුන් දෙන්නම වැඩක් නැති අසත්පුරුෂයෝ. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හලාවත මාතම්පේ ගල්මුරුව පදිංචි ශ්‍රීමාලී හංසනී රත්නපාල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ 2018 වසරේ මැයි මාස 13 වන දින පරලෝසපත් ගාල්ලේ හිරිගල් කැටියේ විසූ කීර්ති රත්නපාල වැලිවිට ආදරණීය පියාණන්ට දුක්ඛිත ආත්මයක සිටි නම් ඒ නිදහස් වී සැපවත් වූ ආත්මයක් ලැබ ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී සසර මඟ කෙටිවීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕවාදේයනුසාසෙය්‍ය අසභ්භාච නිවාරයෝ සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්වතුන් අද දවසෙත් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ එලිපෙහෙලි කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් පොහොය දන ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනා මාලාවේ පොහොය දින විශේෂ විකාශයක් ලෙස සිද්ධ කරවීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. හලාවත මාදම්පේ ගල්මුරුව ලිපිනෙහි පදිංචි ශ්‍රීමාලි හංසනී රත්නපාල මහත්මිය ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන 2018 මැයි 13 වෙනි දින පරලෝසපත් ගාල්ල හිරිගල් කැටිය විසූ කීර්ති රත්නපාල වැලිවිට ආදරණීය පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින කුලවති අඹවත්ත මෑණියන්ට දීර්ඝායුෂ, චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය ආදී ප්‍රාර්ථනාවන් සිහිපත් කරගෙන
අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, අද දවසේ මා මේ ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව එක්තරා ආකාරයකට ධර්ම දේශනාවල් වලින් ටිකක් බැහැරට ඇවිල්ලා ධර්ම අවවාද ගණේ තියෙන ගාථාවක්. මොකද හේතුව මේ පින්වත්නි, සමහර ඉන්නවා මිනිස්සු අවවාදයක් දෙනකොට ඒ අවවාදයේ රස මිනිසුත් ඉන්නවා, නිරස මිනිසුත් ඉන්නවා. ඒ පිළිබඳව කියවෙත්ත ගාථා ධර්මයක් තමයි ධම්මපදයේ තියෙන ඕවාද අනුශාසනා කරනකොට නැත්නම් අවවාද අනුශාසනා කරනකොට අසබ්භාච නිවාරය. මේ දේ කරන්න, මේ දේ කරන්න එපා. දැන් අපි එහෙම කියනවනේ, ඕගලන්ට කියන ඕවා අතහරින්න, මේක අල්ලන් ඉන්න එපා, අහම කරන්න, මෙහෙම කරලා බලන්න. ඔහොම කරලා කියනකොට සතං විසෝ පියෝ හෝති. ඕක සත්පුරුෂයන්ට ප්‍රියයි. හැබැයි අඥාන අසත්පුරුෂයන්ට ඕක වහ කදුරුවක්. හේතුව ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ට කරන්න බැරි දෙයක් අපි කරන්න කියලා කියනවට. ඒගොල්ලන්ට හිතෙනවා අපි මේ සමාජයෙන් අයින් වෙලා යයි. අපිට මේ සමාජයෙන් නැති වෙයි. අපිට මේ දේවල් නැති වෙලා යයි වගේ අර එහෙම හැඟීමකින් එපා කියන දේ කරන්න බැරි තැනට හිත හදාගන්න ඒගොල්ලන්ට පුළුවන්කමක්. එනිසා මම මේ ගාථාව මාතෘකා ස්ථානයේ තබලා ඔබට ධර්මාවාද කීපයක් තබන්න උත්සාහ කරේ. මේ වර්තමාන සමාජයේ නිවන් දකින්න ගුණපෙළිවෙත් පිරුවට වර්තමාන සමාජයේ නිවන් දැක ගන්න බැරිව හිර වෙලා තියෙන ඇතැම් අගුණ ධර්ම මකලා ඒ වෙනුවට ගුණ ධර්ම වඩා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම අවවාද උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ. අපිට පළවෙනියටම කතා කරන්න තියෙන සමගිය පිළිබඳව. සමගිය කියන එක පිළිගන්නේ මේ ඕනම සොසයිටි එක, සමාජයක අභිවෘද්ධියේ මූලික ලක්ෂණය නැත්නම් මූලික අත්විවරම. සමගිය නැති සමාජයක් කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. එකට එකතු වෙන්නේ නැහැ කියන්නේ විපිලිසර වූ සමාජයක්, විපිලිසර සමාජයකට සීලය නැහැ. සීලය නැති සමාජය සමාධිය වඩන්නේ නැහැ. සමාධිය නැති සමාජය කිසිදාකට ප්‍රඥා ගෝචර, ප්‍රඥා සම්පන්න, ප්‍රඥා බුද්ධි සම්පන්න පුද්ගලයා බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සමගිය කියන්නේ එතකොට අපි ධර්මාවාදයක් විශේෂයෙන් අහලා සමගිය ආනිසංස දැකලා සමගි නොවීමේ ආදීනව දැකලා සමගියෙන් ඉන්න උත්සාහ කරමින් ජීවත් වීම එක්තරා ධර්මාවාදයක් පිළිගැනීමක්. වෙන මේ සමගිය කියන එක ඔයගලන්ට මතක ඇති. හොඳට තේරුම් ගන්න මම මේ කියපු කතාව. මේ යම්කිසි සමාජයක එකමුතුවක්, අභිවෘද්ධියක්, ඒකාග්‍රභාවයක් තියෙනවා නම්, සැනසීමක්, සහනයක් තියෙනවා නම් ඒ සල්ලි මිල මුදල් නිසා නෙමෙයි. භෞතික සම්පත් නිසා නෙමෙයි. මේ හැම අභිවෘද්ධියක්ම මනුෂ්‍යයට ලැබෙන්නේ මනුෂ්‍යයාගේ තියෙන සමගිය නිසා. ඔකට හොඳම උදාහරණය තමයි එකල ඉන්දියාවේ හිටපු වෛශාලි නුවර හිටියනේ ලිච්ඡවීලා. රාජ්‍ය තිබ්බයි කියනවා 7700 ගාන. ඒ තරම් රජවරු, ඒ තරම් සිටුවරු පින්තුනි. බුදුරජාණන් වහන්සේ සප්ත පරිහානීය ධර්ම කියන ධර්ම කොටාශදී දේශනා කරනවා ලිච්ඡවීලා. නිතර රැස්වීමත් සමගි වාසය කිරීමත් කියන කරුණු දෙක ලිච්ඡවීලාගේ දීර්ඝායුෂ පිණිස, ලිච්ඡවීලාගේ මේ බලය පිණිස. වෛශාල කියලා කියන්නේ විශාල කරපු නිසා. ප්‍රාකාර බැඳයි කියනවා 3 වතාවක්. පළවෙනි පාර බැඳලා මදි වුණා. ඒ තරම් අභිවෘද්ධියක් වර්ධනය වුණා. දෙවෙනි පාර ආයි ප්‍රාකාර බැඳා. ආයි මදි වුණා. ආයි බැඳ 3 වෙනි පාර අන්න කිව්වා වෛශාලි නුවර, විශාල වූ නුවර කියලා කිව්වා. නැතනි මේ ලිච්ඡවීල සමගියෙන් හිටිය යම් කාලයක්ද ඒ තරම් කාලයක් ලිච්ඡවීලට අභිවෘද්ධියක්මයි ආවේ. හැබැයි යම් දිනක ලිච්ඡවීල එක්කෙනාගේ කේලම්බස් අසමගි වුණාද එදා අජාසත් ඇවිල්ලා සියලුම දෙනාව පෙතිගසලා රාජ්‍ය ගත්තයි කියලා කියනවා. මේ ලිච්ඡවීලටත් එහෙමුණු. ඉස්සර ලිච්ඡවීලට කිව්වේ බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙවිවරු දැකලා නැත්තම් ගිහලා ලිච්ඡවීලව බලන්න කියලා. දෙවිවරුන්ගේ හැම වගේ ලිච්ඡවි, මේ චවි කියන්නේ හැමට පුදුම ඇතුලාන්ත විනිවිද පේන හැමක් තිබ්බේ. හරි දෙවිවරුන්ගේ හැම වගේ. දෙවිවරු දැකලා නැත්තම් ලිච්ඡවීල බලන්න කිව්වා. එහෙම හිටපු ලිච්ඡවීල අවසානයේදී රටක් රාජ්‍යයක් අද විශාලාවට ගියාම සොහනකට ගියාම කියනවා එදා මේක සරුසාරයෙන් තිබ්බේ. අද පින්වතුනි සොහන් බිමකට ගියා වගේ විශාල අනුවරට ගියාම එදා විශාලාවද කියලා හිතා ගන්නත් බැරි තරම් අසමගියක් කරන හානියක අනර්ථයක තරම තේරෙන්න අද විශාලාවට ගිහිල්ලා බලන්න ඕනේ. එදා විශාලාව තිබ්බ රූසිරුත් එක්ක. එනිසා මේ සමගියේ වටිනාකම කවුරුත් තේරුම් අරගෙන පින්තුලට මතක ඇති අර වටු කතාවනේ පුංචි කාලේ ඉඳන් අපි අහන කතාවක්. වටු රැළ වැද්දාගේ දැලට අහුවෙලා සම්පූර්ණ වටු රැළම එකා වගේ කතා කරගෙන උස්සගත්ත වටු දැල. ඒක අරන් ගිහිල්ලා වැද්දාගේ උගුලෙන් මර බේරිලා මරණයෙන් බේරුණා මේ වටු කුරුල්ලෝ ටික. හැබැයි යම් දිනක දවුන් අසමගි වෙලා ඔවුනොවුන්ට ඕන පැත්තට මේක අදින්න ගත්තේ. පින්තුලට මතකද අපි සමාජය අපිට සිද්ධ වෙනවා මේ දැල අදිද්දි සම්පූර්ණ පිරිසත් එක්ක කතා වෙලා එක පැත්තකට අදින්න. එක්කෙනෙක් උතුරට ඇද්දොත්
එක්කෙනෙක් දකුණට ඇද්දොත්, එක්කෙනෙක් බටහිරට ඇද්දොත් දැල එක තැන අපි විතරක් මහන්සි වෙනවා. සමගියෙන් වෙන දෙයක් වෙන උතුරට හරි දකුණට හරි බටහිරට හරි ගියොත් අපි ඔක්කොම ඉන්න තැනක ආරක්ෂාව වැඩි. ඉතින් නිකන් හිතන්න පවුලේ 10 දෙනෙක් ඉන්න පිරිමි දරුවෝ 10 දෙනෙක් ඉන්න පවුලක තියෙන හයිය. නිකන් හිතන්න පවුලේ 10 දෙනෙක් ඉන්න ගෙදරක තියෙන හයිය. නිකමට හිතන්න 10-15 දෙනෙක් ඉන්න තැනකට ඇවිල්ලා කෙනෙක් අතක් උස්සනවද ගහනවද වචනයක් කියනවද කියන්නේ? ඇයි? එකමුතු භවයේ හයිය කියන එක එදා වටුවන්ට උනේ එක. වටුව පළවෙනි පාර දැලා අරගෙන ගියාට දෙවෙනි පාර එක එක්කෙනාට ඊර්ෂ්‍යාකම් කෝකකම් කරා. එක එක්කෙනාගේ වචන විශ්වාස කරලා තම තමන්ට ඕන පැත්තට අදින්න ගත්ත දවසේ වැද්ද මේ හැමෝම කීතු ගහගෙන කෑවයි කියනවා. අන්න අසමගිය කරන හානිය. එනිසයි අතීතේ කතාවක් කියලා තියෙන පුරාණ වැඩේ හිටව මිනිසුන් එක්කොට ඇඹරු තනවලින් ඇත්තද බඳිනු ලැබෙත්. අන්න බලන්න. තනකොළයකින් සාමාන්‍යයෙන් බල්ලෙක්ව බඳින්න බෑනේ. තනකොළ පෙත්තෙන් බඳත් ගලවගෙන යනවා. හැබැයි එක්කොට ඇඹරු තනවලින් මේ තන රසක් එකට තියලා ඇඹරු ඇත්තුත් බඳින්න පුළුවන්. පිටුල්ල දැකලා ඇති. සිහින් කෙඳි වගේ නූලක් සාමාන්‍ය පූස් පැටියෙක්ව බැඳගන්න බැරි නූල් වලින් හරක් බඳිනවා. ගස් ඇදගෙන යනවා. මහා නැව් නවත්තලා තියෙන නූල් පටකින්. ඒ නූල් පටවල් වල එකතුවකින්. එතකොට චූටි දේවල් එකතු වුණාම කරන්න පුළුවන් ලොකු දේ ප්‍රමාණ කරන්න බෑ. ඔයගොල්ලෝ කෝච්චි යනවා දැකලා ඉතින් මේ යකඩ ගොඩවල් සාමාන්‍ය මිනිහෙට උස්සන්න තියා හේතු වෙන්නවත් බෑ ගිහිල්ලා. ඒ තරම් ඒවා යකඩ. හැබැයි වතුර, අඟුරු, විදුලි මේ වගේ චූටි දේවල් එකතු වෙලා මේ ලෝකේ යම් තරම් විශාල යන්ත්‍ර සූත්‍ර තියෙනවාද? යන්ත්‍ර සූත්‍ර වල සියලුම දැන් කම්පියුටර් එකක් ගන්න. කම්පියුටර් එක ගත්තාම මේ චූටි බැටරි කෑලි, RAM කෑලි, හાર્ඩ් ඩිස්ක් කෑලි එකතු කරලා එයා දෙන process එක එයා කරන සම්පූර්ණ වැඩපිළිවෙල බලන්න කරන. එතකොට මේ ෆෝන් එකක් ගන්නවලු. අද ෆෝන් එක නැති දෙයක් නැහැ නේ. මුළු ලෝකෙම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් චූටි චිප් කෑලි, චූටි සර්කිට් කෑලි මේ පුංචි දේවල් එකතු වෙච්ච තැන තමයි සිහින් කෙඳි එකතු කරලා තමයි ගස් බැන්නේ. සිහින් කෙඳි එකතු කරලා තමයි ඇත්තු බැන්නේ. පිටුතුනි ඇතෙක්ව නවත්තන්න වුණත් ඉන්න පෙරසකට පුළුවන්. මේක හොඳට මතක තියාගෙන සමගි භවයේ ආනිසංස දකින්න ඕනේ. සමගි භවයේ ආනිසංස දැකලා අප විසින් මේ සමගියෙන් ජීවත් වීම ඇතුලේ අප විසින් මේ සමගිව ජීවිතය ගෙවීම ඇතුලේ පිටුතුනි හොඳට මතක තියාගන්න මේ භෞතික සම්පත් එකතු කරලා වැඩක් නැහැ. භෞතික සම්පත් එකතු කරා කියලා ලැබෙන යහපතක් නැහැ. සමහරු ගෙදරට, ඉඩමට, වත්තට, පිටියට, වාහනෙට ලක්ෂයට දෙකට මේ ලක්ෂ 10ට 15ට අක්ක තාත්තා අම්මලා අමතක කරන අසනීපයක් වෙලා ළඟ ඉන්න කෙනෙක් නැති වෙච්ච දාට මතක් වෙයි ලක්ෂ ගණන් ළඟ තිබ්බත් කැතකුණු අත ගන්න ඉන්නේ තමන්ගේ සහෝදරය විතරයි. පිටුතුනි මේව අමතක කරලා ජීවත් වීම කියලා කියන්නේ විශාල අපරාධයක්. ගෙදරක හැදෙන අක්කා, ගෙදරක හැදෙන අයියා, ගෙදරක හැදෙන අම්මා මේගොල්ලෝ එක බත් කොරහ 4 අතට බෙදාගෙන කාපු අය එහෙම සමගියෙන් හෙදිච්ච මිනිස්සු පස්සේ ඉඩමට රණ්ඩු වෙනවනේ පිටුතුනි. පිටක් පිළිසරණක් තියෙනවා නම් සමගිව ඉන්න මිනිස් පරම්පරාවකින් විතරයි. We all must have responsibility. අපි ඔක්කොටම තියෙන්න ඕනේ මේ වගකීම. අපි ඔක්කොම මේ වගකීම පිළිබඳව අවධානය අවබෝධය යොමු කරන්න. එකනේ කිව්වේ දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝන චුතෝ පතිට්ඨං ලබති. ගහකින් ගලකින් වැටුණා. හරිද? ඔබ පාප මිත්‍රයෙක් නෙවෙයි නා. අසමගී කාර්යයක් නෙමෙයි නා. සමගියෙන් ඉන්න එකට එකතු වෙලා ඉන්න මිනිස්සු නා. චුතෝ පතිට්ඨං ලබති. ප්‍රතිස්ථාපනයක් ලබනවා කියන්නේ. ඒ නිසා භෞතිකත්වය හම්බ කරන්න යන්න එපා. මිනිස්සු හම්බ කරන්න ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි. ඉතින් මේවා ගැන කියන්න ගියොත් දීර්ඝ දේශනාවන් වන නිසා මම කාලය කඩලා අවශ්‍ය මාතෘකා කිහිපයක් විතරක් සිහිපත් කරන මේ තමයි අංක 1 සමගිය. ඉතින් මේ සමගි බව පිළිබඳව විශාල ආනිසංස ප්‍රමාණයක් සංසාර ජීවිතේම අපිට හොයාගන්න පුළුවන්. වෙන මොනවත් ඕනේ. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අහලා තියෙන සමගි භවයේ ආනිසංස දක්වපු වටකුරුල්ල දැල උස්සංගිය කතාව මතක් කරලා බලන්න. හරියට සමගි වෙලා එකට එක දැල එක පැත්තකට උස්සගෙන හරියට පියාඹුවොත් ඕනම තැනකින් ඔබට ඉක්මෙන්න ගැලවෙන්න පුළුවන්කමක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒක තමයි පළවෙනි එක. ඊළඟ එක තමයි පින්වතුනි මේ ජීවිතේ ජීවත් වෙද්දී ওই සමගිය රැක ගන්න ඕනේ වගේම නිතර ක්‍රෝධ කරන ස්වභාවය ගලව ගන්න ඕනේ. මේ ක්‍රෝධ කරන ස්වභාවය සාමාන්‍ය කෙනෙක් ගාව තියෙනවා කියන්නේ එයා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන කෙනෙක් වෙනවා. මොකද
පිටරි මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් හැම මිනිස්සෙක් ගාම වරදක් තියෙනවා. හරිද? එතකොට මේ වරදි තියෙන අයව අපි කොන් කරන්න යන්න, අපි ඒගොල්ලොත් එක්ක තරහ ගන්න යන්න මෙහෙමයි. අපේ ජීවිතේ අපි ජීවත් වෙන්න ඕනේ අපේ රාමුවක් ඇතුලේ. හැබැයි නිතරම ක්‍රෝධ කරොත් එයා රිජෙක්ට් වෙනවා, ප්‍රතික්ෂේප වෙනවා. අපි මේ සරල උපමාවක් මම කියන්නම්කෝ. අපි මේ මහ පොළොවේ යනකොට මහ පොළොවේ ගල් වැලි තියෙනවා. හරිද? මුල් තියෙනවා. දැන් අපිට පුළුවන් ද ඔය ඇනෙන ඔක්කොම ගලවන්න. ඔය ඇනෙන ඔක්කොම ගලවන්න අපි try කරන එකත් අපරාධයක්, මෝඩකමක්, අඥානකමක්. ඒ නිසා අපි කරන්න ඕනේ අර ඇනෙන ගල් මුල් ටික තියෙන්න දීලා අපි සපත්තු දෙයක් දාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ගල් මුල් තියෙන තරමක් තිබියදෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ ඕන තරම් මේ ලෝකයේ අඥානියෝ වැරදි කරන අය හිටපු දෙයක්. හරිද? ඔබ ඒවට ක්‍රෝධ කරන්න යන්න එපා. ඇයි ඔයගොල්ලෝ අහලා නැද්ද? නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේන සම්මන්ති ඒස ධම්මෝ සනත්තන. මේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් හිතන්න අසූචි තියෙන භාජනයක් අසූචි වලින් සුද්ධ කරන්න පුළුවන්ද? බෑ. අසුචි තියෙන එකක් පියෝ ලික්විඩ් එකක් දාන්න ඕනේ. නැත්තම් පිරිසිදු දියරයක් දාලා සුද්ධ කරන්න ඕනේ. ඒතර ඕගොල්ලෝ අසුචි තවරිච්ච සමාජයක් ඇසුරු කරද්දී ඕගොල්ලෝ අසුචි ගොඩකින් නම් ගොල්ලෝ තරහ අරගෙන නම් ඒක සුද්ධ කරන්නේ. කිසිම දවසක ඕගලන්ට ඒක කරන්න බෑ. ඔබ එහෙම නිතර ක්‍රෝධ කරන කෙනෙක් නම් ඔබ දැනුවත් හෝ නොදැනුවත් ඔබේ ඇසුරටවත් එන්න කවුරුත් කැමති නැහැ. මතක තියාගන්න. ඔබ යම්කිසි ආකාරයකින් නිතර වෛර කරන කෙනෙක් නම් පුංචි ළමයි වගේ පොඩි දෙයකට තරහ ගන්න කෙනෙක් නම් ප්‍රඥාවන්තයෝ ඔබ දුරු කරයි. මොකද සෝහනේ දැවිච්ච අර දරකෑල් දෙපැත්තේ අසූචි තවරුනාම ඒක වනයට වැඩකුත් නැහැ, භික්ෂුව ගන්නෙත් නැහැ, ගමට වැඩකුත් නැහැ. සමතක තියාගන්න මේ සමාජ ජීවත් වෙනකොට පිංගුතුනි හැම තිස්සෙම සිනහමුසු මූණෙන් ජීවත් වෙන්න. එක්කෙනෙක්ගේ වැරදි තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වැරදි වලට අපි කතා කරනවත් කියමුකෝ අපි අවශ්‍යතාවයකින්ද අපි හිතමු කවුරු හරි කෙනෙක් අපේ දුව හොඳ නැහැ. අපි දුවට සැරෙන් අවවාදයක් කරන එක වෙනම කතාවක්. හැබැයි හිත ඇතුලේ තවාගෙන ඒක මේ හිතේ තියාගෙන මූණ එල්ලගෙන කතා කරන්නේ නැතුව එහෙම ඉන්න එපා. එහෙම ඉඳලා වැඩක් නැහැ මේ ජීවිතේ. එතකොට වෙන්නේ අර දකින්න කෙනාට කිසි ප්‍රියක් නැහැනේ. මම ඔබට උදාහරණයක් කියන්න. මම මේ බණ කියනවනේ. මම මේ බණ කියන අතරේ ස්වාමීන් වහන්සේලා මේ රසක් බණ කියනවා රටේ. මට නිතරම දැක්ක කාරණා මේ පුංචි ළමයින් අම්මලා එක්කන් එනවා. හරිද? අම්මලා එක්කන් ඇවිල්ලා මට කියනවා මේ ස්වාමීනි මේ මගේ පුතා තමයි ඔබ වහන්සේගේ බණ අහන එක. ඉතින් මං අහනවා කීය වසරේද? 1 වසරේ කියනවා, 2 වසරේ කියනවා, 3. මම අහනවා මේ ළමයින්ට තේරෙනවද මම මේ කියන එක? පිටුතුනි ඔබ කියන්නේ ඒ ළමයි සමහරු මට කියන්නේ ඒ ළමයි කියන්නේ මේ අන්න ආච්චිගේ සිහිනා වෙන ස්වාමීන් වහන්සේ බණ කියනවා. අන්න ආච්චිගේ ස්වාමීන් වහන්සේ අන්න අම්මගේ ස්වාමීන් අන්න මගේ ස්වාමීන් බණ ටික කාලසටහනක බලන් ඉඳලා බණ අහන තරම් ඒ ළමයි එකට හුරු වෙලා. හේතුව තමයි කියන්නේ මේ ප්‍රියභාවය කියන එක තියෙනවා නේද? අන්නේ ප්‍රියභාවය කියන ලක්ෂණය. කිසිම මිනිස්සෙන්ට කියන්නේ මිනිස්සෙක්ට කරදර කරන්නේ නැති ස්වභාවය. කිසිම මිනිස්සෙක් එක්ක කරදර විඳින්නේ නැති ස්වභාවය. තවත් කෙනෙක්ට අප්‍රිය ලෙස සිනහාවක්වත් දාන්නේ නැති. ප්‍රිය ලෙස සිනහ වෙන. ප්‍රිය ලෙස ජීවිතේ ජීවත් වෙන. කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන්න කතා කරන. හරියට පිඟුනි මේ ජීවිතේ ජීවත් වෙනකොට ඔබ නිතර මතක තියාගන්න ඔබේ ඔළුවේ තෙල් බාල්දියක් තියෙනවා වගේ. ඔබේ ඔළුවේ තියෙන තෙල් බාල්දිය කොයි වෙලේ ඔබ පරිස්සම් නැති අඩියක් ගියොත් ඔය තෙල් බාල්දියම ඉහිරෙන්න පුළුවන්. ඔබේ මේ ප්‍රියමනාප ජීවිතය මනුස්ස ජීවිතයක්. ඔබ ලස්සනයි. ඔබ සුදු ඇති. ඔබ කළු ඇති. ඔබ උස ඇති. ඔබ කොට ඇති. හැබැයි ඔබ පියකරුයි පිඟුතුනි. කොච්චර නාලා කරලා සුවඳ පවුඩර් ගහලා හිටියත් සෙන් පවුඩර් ගහලා හිටියත් ඔබ කේන්ති ගන්න කෙනෙක් නම් ඔබ විරූපී කෙනෙක්. ඔබ විරූපී කෙනෙක්. ඔබේ විරූපීභාවය මකන්න පොටි වලට අරවට මේවට බෑ. ඔබේ ඒ විරූපීභාවය මකන්න කිසිම මේ බාහිර ටූල් එකකට පුළුවන් කමක් නැහැ. ඇතුළාන්තෙන් සමාජයෙන් රිජෙක්ට් නම්. ඔබ බලන්න මම ඇසුරු කරන සමාජය මාගෙන තියෙන ආකල්පය මොකක්ද කියලා. ඒගොල්ලන්ට තියෙන්නේ අප්පෝ මේකට නිතරම කේන්ති යන කෙනෙක් නම් මේකට නිතරම මේ තරහ යන જાතිය කෙනෙක්ද? එහෙනම් ඒ ආකල්පය ඔබ දුරු කරගන්න. ඔබ ගිහිල්ලා ඒ වගේ අයව ඇසුරු කරන්න. ඇසුරු කරන් ඔබ ඔබේ අඩුපාඩුව තේරුම් ගන්න. තරහ යන වෙලාවන් වලට ඉවසන්න. මිනිස්සු ගාව තමයි වැරදි වෙන්නේ. ඔබ ගාව කොච්චර වැරදි වෙනවද?
ඔවුන් කවුරු හරි කෙනෙක් වරදක් කරාම ඒකට කේන්ති ඔබ ගන්නවා කියන ඔබත් වැරදිකාරයෙක් වෙලානේ. ඔබත් අර දැන් අමනුෂ්‍යයෙක් නම් ඔබත් ඒ අමනුෂ්‍ය ගාන්ට යන්නේ. ඔබ මිනිස්සෙක්. මනුෂ්‍ය ස්වභාවය තමයි වරදට සමාව දෙන්න ස්වභාවය. මනුෂ්‍ය ස්වභාවය තමයි වැරදි තේරුම් ගන්න ස්වභාවය. වරදට කිපෙන්න නෙමෙයි වරදට සමාව දෙන්න. වරද හදාගමු. හැබැයි ඒ වරද හදාගද්දි මගේ රත්තරන් පින්වතුනි මම ඉස්සරහට දැන් ඔබට කියලා දෙන්නම් තව ටිකක් කරුණු. ඒ වරද හදාගද්දි මතක තියාගන්න කාට හරි කාගේ හරි වරදක් හදනවා නම් ඔව්ව තලන්න නෙමෙයි වරද හදන්න ඕනේ. ඔව්ව කොන් කරන්න නෙමෙයි වරද හදන්න ඕනේ. ඔව්ව සමාජින් අයින් කරන්න නෙමෙයි වරද හදන්න ඕනේ. අපි හැම තිස්සෙම තේරුම් ගන්න ඕනේ මම මේ අවවාදයක් දෙන්න යන කෙනා ඩබල් ප්‍රත්‍යවේක්ෂා කරන්න. දෙපාරක් හිතන්න. මම මේ අවවාදය දෙන්න යන්නේ මම තරහින්ද. හරිද? එයත් එක්ක තරහින්ද. මම මොකක් හරි මේ පරණ ඇරියස් එකක් කවර් කරන්න දෙන්නේ. නැත්තම් ඇත්තටම මෙයාමට හදාගන්න. මෙයාව මෛත්‍රී චිත්තය මුල් කරගන්න. මෛත්‍රී චිත්තය මුල් කරගෙන අන්නේ මුල් කරගත්ත මෛත්‍රී චිත්තයෙන් තමයි කෙනෙක්ට අවවාද කරන්න පුළුවන්. ඒ නිසා හොඳට කල්පනා කරලා සමාජයෙන් කොන් නැවෙන ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න. පින්වතුනි මේ ප්‍රියමනාප බව පුදුම වත්කම. තේරුණාද? සල්ලි දෙන්න ඕනේ නැහැ මිනිහෙක්ට සතුටින් ඉන්න. අපි ওই පාරවල වල දකින්න ඇතැම් අම්මලා තාත්තලා හිංසක හරිම ප්‍රියමනාපයි. චුට්ටක් අපිරිසුදු වීම කියන එක ප්‍රියමනාපයක අපිරිසුදු ප්‍රියමනාපය නැද්ද? සමහර බල්ලෝ ඉන්නේ බලන්න. සමහර බල්ලෝ ඉන්නවා පාරේ. හැබැයි කොච්චර ප්‍රියමනාපද බලන්න ළඟට ඇවිල්ලා ඉඳගෙන කන් දෙකත් පාත් කරගෙන නැට්ටත් වනාගෙන අර ඒගොල්ලන්ගේ තියෙන්නේ අමුතු මූණක්. ඒකත් දාගෙන ප්‍රියමනාප නැද්ද? ඔළුව අත ගාලා යන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒසක් බල්ලෙක්ට තියෙන ප්‍රියමනාප ගතියවත් අඩුම. මිනිස්සෙක් විදිහට ඔබ ගාව ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න. අනිත් අයට ඔබ රිජෙක්ට් වෙන චරිතයක් වෙන්න එපා. ක්‍රෝධ කරන චරිතයක් වෙන්න එපා. අනිත් අයගෙන් හංවඩු ගහන්න එපා. අර ඉස්සර කියන්නේ මොකද්ද මේ හොඳ කතාවක් කියනවා ඔකට. එහෙම හංවඩු ගහන්න එපා. කැතයි. එහෙම හංවඩු නොගැහි අනේ උන්වහන්සේ හරි ප්‍රියයි ඇසුරට. මේමයි මේ වර්තමානයේ ලෝකේ පොඩි වෙනසකුත් තියෙනවා. මං කියන්නේ ඇසුරු කරන අයවත් නිවටේ වගේ නිවට නියාලු වගේ ඔළුව පාත් කරන් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබට යම් කිසි තැනක කතාවතර ඔබ කතා කරන්නේ. ඒක නෙමෙයි මේ. නමුත් තමන්ගාව ඉන්න අය එක්කවත් අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි සහෝදර සහෝදරියෝ ඒගොල්ලොත් එක්ක ඔබට අනිවාර්යෙන් ක්‍රෝධ නොකර ජීවත් වෙන්න වෙනවා. මේක තමයි ඊළඟ කාරණාව. ඊට පස්සේ පින්වතුනි මම තව එකක් කියන්නම් මේ දෙකක් කිව්වා සමගිය සහ ක්‍රෝධය. ඊට පස්සේ මට මේ තව එකක් මතක් වෙනවා මම මේකත් කියනවා දැන් ඔය ඔබ අනුන්ට කරන්න යන විප්‍රකාර අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා කතාවක් අහලා තියෙනවා. ඔය තමයි තුන්වෙනි එක. මේ ධර්මවාද ටික හොඳට ඔලුවට ගන්න. අනුන්ට දේවල් කරන්න ගිහිල්ලා එක එක්කෙනාව කපන්න කොටන්න එක එක්කෙනාව විශ්මතු කරන්න ඔබ දඟලන්න එපා. මොකද අපි මෝඩයෝ නෙමෙයි. හරිද? ඒ ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා මට ඔයා මෙයා ගැන කියනවා මෙයා ඔයා ගැන කියනවා. පින්වතුනි අපි ඉතින් මේ කොළමිදි රතුමිදි හඳුරන්නේ නැතුව නෙමෙයිනේ. හරක හැරෙනකොට අපි දන්නවා පොල් මල මොකද්ද කන්න විතරක් නෙමෙයි කොයි කුඹුරට යන්නද කියලා. ඒ වගේ අපිට විතරක් නෙමෙයි මේ ලෝකේ යම් ප්‍රඥාවන්තයෙක් ඉන්නවද? ඒ ප්‍රඥාවන්තයෝ මිනිස්සුන්ව දන්නවා. ඕගොල්ලෝ අමුතුවෙන් පෙන්වන්න යන්න එපා. මම මේ හොඳට කියන්නේ දැන් ඕගොල්ලෝ හිතන්න A සහ B කියලා කැරක්ටර් දෙකක් ඉන්නවා. අපි හිතමුකෝ B Aට ඉරිසියා කරනවා. A Bට ඉරිසියා කරනවා. දැන් තර්ඩ් පාටියක් ඉන්නවනේ C කියලා. A Bට ඉරිසියා කරද්දි B Aට ඉරිසියා කරද්දී C කෙනාට තේරෙනවා Bත් ඉරිසියාවයි Aත් ඉරිසියාවයි කියලා. ඒතර B කෙනා ඉරිසියා කරනකොට ඒක ඒ කෙනා අපිට කියන්න ඕනේ. ඒ කෙනා අපිට කියනකොට අපිට තේරෙනවා B කෙනා විතරක් නෙමෙයි ඉරිසියා. ඒ කෙනත් ඉරිසියා කියලා. එහෙනම් මේ සමාජෙ පිටුදුනේ මෝඩයෝ නෑ. අද සමාජයට හොඳට දේවල් තේරෙනවා. ඒ නිසා ඔබ අනුන්ට දේවල් කිසිම දෙයක් කරන්න යන්න එපා. අනුන්ට කර දේවල් Tamanට අගොල්ලෝ අහලා තියෙන බල්ලා එක වැද්දෙක්ව කෑවනේ. ස්වාමීන් වහන්සේ නමක් ගමනක් යනවා. යනකොට වැද්දෙක් ගියා බල්ලත් එක්ක Tamanගේ මේ දඩේම යනකොට මේ වැද්දට එදා දඩේමක් හම්බුන්නේ නැහැ. දඩේමක් හම්බුන්නේ නැති නිසා මේ වැද්දට කල්පනා අර හාමුදුරුවෝ දැක්ක නිසා තමයි ඔක්කොම උනේ අර හොම මූසලයා කියලා කිව්වේ. අන්න අර මූසලයා දැක්ක නිසා තමයි මේ ඔක්කොම උනේ. ඒ නිසා ඔකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා සිවුරට උසි ගැස්සුවා. හාමුදුරුවෝ දුවගෙන ඉල ගහකට නැග්ගා. ගහකට නැග්ගට පස්සේ සිවුර වැටුණ වැද්දාගේ ඇඟට. බල්ලා හිතුවා
වැද්ද තමයි හාමුදුරුවෝ කියලා. ඇඟේ ඇට කෑලි විතරක් ඉතුරු වෙනකන් ඉරාගෙන කෑවා කියනවා. අන්න බලන්න අනුන්ට කළ දේ Tamanට ඵල දෙය කිව්වේ ඒකයි. ඒ නිසා අනිත් අයට මේ අර ඔයගොල්ලෝ කියන්නේ බකට් පෙරලන්න යන්න එපා. ඒ බකට් පෙරලනකොට ඒ බකට් තීන්ත ගණන් වැටෙනවා Tamanගේ මේකට. සවව හොඳට මතක තියාගෙන ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති අර සර්පවේද මහත්තයෙක් හිටියා. සර්පවේද මහත්තයා මොකද සර්පවේදකමක් කරන්න කියලා හිතාගෙන ගමනක් යනකොට එයාට එදා ඉතින් සර්පෙක් කාපු කෙනෙක් හම්බෙන්නේ. ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා දැකලා ළමයින්ට ඔන්නේ ගස්බිනේ හොඳ සර්පෙක් ඉන්නවා අල්ලගමු පුළුවන් නම් කියලා සර්පයා කවවලා බෙහෙත් කරන්න හැදුවේ. ළමයා මොකද කරේ නැග්ග ගමන් සර්පයාගේ බෙල්ලෙන් අල්ලලා වෙදාගේ ඇඟට දැම්මා. සර්පවේදෙක් කියලා දැනගෙන සර්පෙක් කියලා දැනගෙන වෙදාගේ බෙල්ලටම දෂ්ට කරා කියන. අන්න අනුන්ට කරන්න ගිය දේවල් තමන්ගේ ඇඟට පිඟුතුනි කැරකිලා එනවා කියන එක එහෙමයි. තේරුණාද මම මේ කියන්නේ? අනිත් අයට හිංසා පීඩා කරන්න එපා. කොසඹෑ නුවර හිටියා එක සිටුවරයාට හිටියා ගෝසක කියලා තමන්ට ජාතක වෙන්නුමුත් අවජාතකයයි සම්බන්ධ කියන්නේ තමන්ගේ ඔරිජිනල් පුතා සහ තව දෙවෙනි පුතෙක්. හරි? දෙවෙනි පුතාව මරන්න දාන්න මොකද කරේ ගමේ අර මැටි හදන කුමල්කාරයා ගාවට ගිහිල්ලා කිව්වා මේ මම මගේ පුතාව ඔයා ගාවට එවන්නම් ආවට පස්සේ මෙතනින් පොල්ලකින් ගහලා මුට්ටියකට දාලා ගිනි තියපන් කිව්වා. දැන් දෙවෙනි පුතා යන්න හදනකොට පළවෙනි පුතා ක්‍රිකට් ගගා ඉන්නවා. අපි තුමුණිය ක්‍රිකට් ගගා කියලා බෝල පන්දු ගගා හිටියා කියලා. ඉන්නකොට පළවෙනි පුතා කියනවා අර පොඩි පුතා කියනවා මේ අයියා කොහෙද යන්නේ මම මෙහෙම මේ මුට්ටියක් ගේන්න යනවා කියනවා නෑ මම යන්නම් ඔයා ක්‍රිකට් ගගා ඉන්න මම දැන් පරාද වෙලා ඉන්නේ මම ගිහිල්ලා නිකන් ඔයා ක්‍රිකට් ගහන්නේ කොහොමද අන්න දැන් හොඳ පුතා ගියා මුට්ටිය ගේන්න කුමල් කරුවා මොකද කරේ අර හොඳ පුතාව මැරුවා මරලා මුට්ටි වල දාලා ගිනි තිබ්බා ගෝසක කුමාරයා ඊට පස්සේ සිටුවරයා ගාවට යනකොට අයියෝ ආ ගියේ නැද්ද කියලා අහුවාම වෙච්ච දේ කිව්වා අන්න මල්ලි තමයි ගියේ මෙහෙමයි කිව්වාම අර කොසඹෑ නුවර සිටුවරයා දුවගෙන ගියා යනකොටත් අලුයි මුට්ටියේ විතරයි තිබ්බිතුරු වෙලා පුච්චලා දාලා සනුන්ට වලවල් කපන්න යන්න එපා Tamante එක කැපිලා වැටෙන්නේ මහ පුදුම විදිහට හැම තිස්සෙම අනිත් අයගේ දියුණුව දැකලා අනිත් අයගේ අභිවෘද්ධිය දැකලා ඒකට සතුටු වෙන්න අනිත් අයට දේවල් කරන්න යෑම තුළ අනුන්ට කළ දේ Tamante ඵල දේ කියන්නේ නිකන් කතාවක් නෙමෙයි ඒක මහා පුදුම ගැඹුරක් තියෙන කතාවක් කිසිම කෙනෙක්ට හිංසාවක් අනිත් අයව කපන්න යන්න එපා ඒකෙන් කැපෙන්නේ තමන් අනිත් අයව ඉස්මතු කරන්න. ඒ අයගේ වැරදි දැකලා ඔබ hina ඔබ පින්වතුනි මෝඩයෝ නෙමෙයිනේ කවුරු හරි කෙනෙක් අඥානිය වගේ ඉස්මතු වෙන්න යනවනම්. ඒකට ඔබ කරන්න ඕනි දැන් අපි හිතමුකෝ මම මෙතන ආයතන ප්‍රධානියෙක් කියලා. එතකොට ඔයගොල්ලෝ සේවකයෝ. හරි එහෙම නිකන් හිතන්නකෝ මේ කම්පැනි එකක් මම ප්‍රධානිය ඔයගොල්ලෝ සේවකයෝ. කවුරු හරි කෙනෙක් ඉස්මතු වෙන්න යනවනම් අපි මෝඩයෝ නෙමෙයි. මම හැමදාම කියන්නේ. අපිට පේනවා ඒක. ඒතර ඕගොල්ලෝ ඒකට ඌමිටි හාමිටි තියන්න ගියාම ඕගොල්ලන්ගේ චරිතෙත් සවුත් වෙනවා. ඒ ඕගොල්ලෝ ගැන අපිට තියෙනවනේ මේ ළමයා කොච්චර හොඳ කෙනෙක්ද කිසිම කෙනෙක්ගේ වරදක් හොයන්නේ නැහැ කිසිම කෙනෙක්ගේ වරදක් කියන්නේ නැහැ මහ පුදුම ගුණ තියෙන දරුවෙක්. ඒතර ඒ යාට කවදා හරි කෙනෙහිලිකමක් වුණොත් කී දෙනෙක් එයාගේ පැත්ත ගන්න ඉන්නවද අපි ගන්නවා තනියෙන් හරි. හැබැයි එයත් නිකන් චව් ගගා අරකයි මේකයි මෙහෙමයි අරයා කෑවේ පාන් මෙහා කෑවේ සැමන් අරයා කෑවේ උඹලා කඩ මෙහා කෑවේ සම්බෝල කී ඉන්නකොට අපිට ඒවා මල කරදර අරකත් විච්චූරණයක් මේකත් විච්චූරණයක්. එහෙම බෑ. අනිත් අය කපල කොටලා ජීවත් වෙන්න යන්න එපා. අපිට පේනවා මිනිස්සුන්ගේ ගුණවන්තකම්. අපිට මේ ගුණවන්තකම් දැනෙනවා. අපේ ගුණවන්තකම් වලට ආදරේ. අපේ ගුණවන්තකම් වලට සෙනෙහසයි. මිනිස්සුන් අපිට වැඩියෙන් දැනෙන්නේ ගුණවන්තකම් නිසා මිසක් සල්ලි බර නිසා නෙමෙයි. අපි කාත් එක්කවත් ඇසුරු කරන්නේ නැහැ පොකට් එක බලලා. අපි එයාලා ඇසුරු කරන්නේ ගුණවන්තකම් බලලා. ඒ නිසා ඔබ මතක තියාගන්න ගුණවන්තකම කියන එක තමන්ගේ ජීවිත. මොකද ගුණවන්තයා තමයි පින්වතුනි අඩුම මිත්‍රාගේ රහස් රකින්නේ. එනිසයි ගුණවන්තය ඇසුරට ගන්නේ අගුණවන්තයෝ ඉන්නවනේ. ඔය කල්යාණ මිත්‍ර සේවනීය නැති අඥානයන්ගේ ඇසුර කියන එක විතර හරි භයානකයි. විසගෝර සර්පයෙක්ව දැකලා විසගෝර සර්පයෙක්ව දුරු කරනවා වගේ අසත්පුරුෂයව අයින් කරන්න ඕනේ. ඔයගලන්ට මතක ඇති එක අලියෙක් හිටියා. රජතුමාගේ කීකරු අලියා. ඔන්න බලන්න මේ අසත්පුරුෂයෙක් කරන අපරාධය. මේ අලියා ඉන්නකොට මේ හොරු ටිකක් හැමදාම රැයට ඇවිල්ලා මේ අලියා ගාව අලියට ඇහෙන්න ප්ලෑන් කරනවා හොරකම් කරන්න. අරුව මරමු, අරුවට ගහමු, අරුව තලමු කියලා. අලියා හිතුවා මේ මට තමයි උගන්වන්නේ. ඒ නිසා මේ මම මේවා කරන්න ඕන කියලා අලියා ඡණ්ඩ වුණා. අලියා ඡණ්ඩ වෙලා මුළු මිනි මරන්න ගත්ත නුවරම. අන්න බලන්න කල්යාණ මිත්‍රයෙක් නැති අසත්පුරුෂයෙක් ළඟ හිටියත් ඇති. නේ? බලන්න අසත්පුරුෂයා ළඟ හිටියත් ඇති. ඊට පස්සේ සිල්වන්ත තාපසයෙක් ගෙනල්ලා තාපසයව ළඟ තියලා හැම සත්වයකටම මෛත්‍රී කරන්න කරුණා කරන්න කියලා ආදරබර වදන් උගන්වලා ආදරබර කරුණ උගන්වලා තමයි අලියව ආපහු ගොඩගත්තේ. තිරිසන් පාව වෙනස් වෙනවා. අර ගිරවි කතාව. ගිරව් දෙන්නෙක් වැටිලා දෙපැත්තට වාචික වාචසික සංවරය නැති වෙච්ච ගිරව මතකද? හොඳ තැනට වැටිච්ච ගිරව හොඳ වුණා. නරක තැනට වැටිච්ච ගිරව නරක වුණා. ඒ නිසා මේ ඇසුරු කිරීම මාර වටිනවා. ඒකයි මේ කියන්නේ. අඥානිව ඇසුරු කරන්න එපා.
දුෂ්ප්‍රඥ ඇසුරු කරන්න එපා. ඊළඟට තිරිසනුන් පැත්තකට දාන්න. ඔයගලන්ට මතක ඇති මේ එක රජ කෙනෙක් හිටියා මේ ලංකාවේ අතීතේ. ඒ රජතුමාට හම්බුණා හොඳ අපේ තුමා අඹ හොඳ රස අඹ ගහක්. අඹ ගහක් හම්බුණා මේ රජතුමා මේ අඹ ගහේ රසට රහ වැටිලා මේකට සුදුරෙදි දාලා වට කරලා අඹ පළ ගත්තාම අනිත් රජවරුන්ට යනවා මේ අඹ ඇටේට වස ගහලා. වස කියන්නේ මේ ආයි පැල නොවෙන්න මේවා ගහලා. ඉතින් අඹ ඇටේ කොච්චර පැල කරත් පැල වෙන්නේ. අන්තිමට මේ රජවරු උයන් පල්ලෙක් කෙවලා මේ රජතුමත් එක්ක යාළු කරවල මොකද කළේ අඹ ගහ තියේද්දි වටෙන් කොහොම ගස් ටිකක් හිටවුවා. හරිද? කොහොම ගස් ටික වටෙන් හිටවුවාම අර අඹ ගහේ තිබ්බ අඹ රහ නැති වුණා. තිත්ත රහක් එන්න ගත්තා. බලන්න. කොච්චර ප්‍රණීත අඹ ගහක් වුණත් වටේ කොහොම ගස් ටිකක් හිටවුවාට පස්සේ තිත්ත උරා ගත්තා වගේ එක අසත්පුරුෂයෝ කීප දෙනෙක් වටේ හිටියොත් කොච්චර ප්‍රණීත දෙයක් වුණත් කොච්චර සත්පුරුෂයෙක් වුණත් අසත්පුරුෂ වෙනවා. ප්‍රණීත අඹ ගහට කොහොම තිත්ත උරා ගත්තා වගේ මිනිස්යාට වටපිට ගහට එහෙම වුණා නම් මිනිස්සු ගැන කවර කතාවද? කවර කතාවද? ඒ නිසා මේ මිනිස්සයා ගැනත් හොඳ කතාවක් තියෙනවා. ඕගොල්ලන්ට මතකයි නම් මම කියලා දෙන්නම්. අර මේ එක මිනිස්සෙක් දවසක් ගමනක් යනකොට එක ගෙදරක නැවතුණා. ඉතින් නැවතුණාට පස්සේ ඒ ගෙදර හොඳට කන්න බොන්න දීලා අර මිනිස්සයා පිටත් කරාම ඒ ගිය මිනිස්සයා ආවුණා පස්සේ කාලේ හොරකමකට හිර ගෙදරකට. අවුරුදු 12කට හිරේ දැම්මා. අර සලකපු මිනිස්සයා අවුරුදු 12කට පස්සේ නුවරට යනකොට අර මිනිස්සයා හිරේ ඉන්නවා දැක්කා. එව්වා ඇයි අනේ ඇයි මොකද උනේ කියලා මම බලන්නකෝ මං අවුරුදු 12කින් මට හොඳ කෑමක් නැහැ මට පුළුවන් නම් කන්න ටිකක් ගෙනල්ලා දෙන්න කිව්වා. ඉතින් අර මිනිස්සයාට දුක හිතිලා ඒ මිනිස්සයා රජ ගෙදර හිටිය අර මුරකාරයන්ට කිව්වා මේ මෙයා වෙනුවට මාව බැඳලා මෙයාව යවන්න මේ කෑම ටිකක් හොයාගෙන මෙයා එයි ඊට පස්සේ මං ගෙදර යන්නම් කියලා. ඉතින් හිරකාරය අවුරුදු 12ක් හිර වෙලා ඉඳලා එළියට ගියාම ආයෙ එන්නේ නැහැ නේ කීයටවත්. ඊට අර මිනිස්සයාට තව අවුරුදු 12ක් හිරේ ලගින්න උනා අර ආපු නැති නිසා. පස්සේ දවසක යාව නිදහස් කළා. ඒ රටේ රජතුමාට පුතෙක් ලැබිලා ඒ සතුරට සිරකාරියෝ නිදහස් කරද්දි නිදහස් වුණා. නිදහස් වෙලා මගේ පිංගුතුනි මෙයා කෙලිම මෙයාට බඩගින්න නිසා මෙයා ගියේ සොහනකට. සොහනකට ගිහිල්ලා ඇඟේ තිබ්බ රෙදි වලින් රෙදි ගලවලා වටේට වැලක් ඔතා ගත්තා. ඔතාගෙන කොහොම කොළ ටිකක් පටලවගෙන මිනිමස් කන්න ගත්ත බඩගින්නට. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා. "ඇයි මේ? ඇඟේ තිබ්බ බැඳුම් වැලක්කට ගාලා කොහොම කොළ ඔතා ගත්තේ ඇයි?" දේවතාවිය අසත්පුරුෂයන්ගේ ඇඟේ වැදිලා එන හුළඟත් අනර්ථ කරයි. මට අසත්පුරුෂයෙක් කරපු අනර්ථය මහයි. ඒ නිසා උන්ගේ ඇඟේ වැදිලා එන හුළඟක්වත් මට එපා කියලා මම මගේ ඇඳුම් ටික මගේ වටේට ඔතා ගත්තා. මට මේ කොළාත්ත සැපයි කිව්වා. දේවතාවිය කල්පනා කරලා බලලා දේවතාවියගේ අනුභවයෙන් මේ මිනිස්සයා ඒ රටේ රජ කෙරෙව්වා අන්තිමට. අන්න බලන්න අර කල්යාණ මිත්‍ර සේවනීය නැතිකම නිසා අවුරුදු 12 කිරේට යන්නත් එක සත්පුරුෂ භජනයක් නිසා රජ වෙන්නත් හේතු වෙච්ච ඇටි. දැක්කද මම මේ කියන එක? ඒ නිසා හොඳට මතක තියාගෙන මේ ඔය අමිත්‍රයෝ දුරු කරන්න ඕනේ. අමිත්‍රයෝ කියන්නේ මිත්‍රයෝ කපටි යාළුවෝ ටිකක් ඉන්නවා. මම කියලා දෙනවා ඔබේ යාළුවා කපටියෙක්ද ඔබ කපටියෙක්ද කියලා ඔබ බලන්න. පළවෙනි කපටි යාළුවා තමයි මේ වාසියට ඇසුරු කරනවා. ඒ කියන්නේ දැන් Tamanට වඩා දෙයක් දැන් අපි හිතමුකෝ මට ඉන්නවා කියලා මේ මම දන්නේ නැති නමුත් මට ආගන්තුකව හම්බ වෙන ලෝය කෙනෙක්. දැන් ඕගොල්ලෝ ඔක්කොලම ලෝයව හරි ડોක්ටර් හරි ඇසුරු කරන්නේ ඇයි? සත්‍ය කතාව කියන්නේ. ඕගලන්ට අකර තැබ්බයක් වුණාම ඕගොල්ලෝ පොලිසිය OIC මහත්තයෙක් එක්ක හරි SI මහත්තයෙක් එක්ක හරි යාළු වෙන්නේ ಗುಣ දැකලා නෙමෙයි. ඕගොල්ලෝ බලනවා මට දඩයක් ලියුවොත් මූට කියලා බේරෙන්න පුළුවන්. මට නඩුවක් කරනොත් මූට කියලා කතා කරන්න පුළුවන්. ලෙඩක් හැදුනොත් මූට කියලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන්. ඕකට තමන්ගේ වාසියට ඇසුරු කරන අඥානියෙක් වෙන්න එපා. ඒ අමිත්‍රයෝ තමන්ගේ වාසියට ඇසුරු කරන්නේ. චුට්ටක් දීලා වැඩියෙන් ගන්න බලන අමිත්‍රයෝ එයාලා වතල්ලා. බලන්න ඔබ කොච්චර කපටිද කියලා ඔබට තේරෙන්නේ නැති මේ කතාව මං කිව්වා. මේ බයිනව නෙමෙයි හරි. මම ඒකයි ධර්මදේශනාවට මාතෘකා කළේ. මිනිස්සුන්ට මේ දේ කරන්න එපා කොහම සත්පුරුෂයන්ට ඒ අවවාදය ප්‍රියයි. මේ අවවාදය සත්පුරුෂයන්ට ප්‍රියයි. අසත්පුරුෂයන්ට අප්‍රියයි. අසත්පුරුෂයර කනට දැන් කර පීරි ගන්නවා වගේ ඇති. අයියෝ මටම කියනවා මොනවා කියනවද දන්නේ මේ ආඳුරු මොන. එහෙම බෑ. සත්පුරුෂෙක් නම් මේවා ප්‍රිය වෙන්නේ. මම මේ කියන කතාව ඔබ ලෝය කෙනෙක් ඇසුරු කරනවා. ડોක්ටර් කෙනෙක් ඇසුරු කරනවා. පොලිසිය මහත්තයෙක් ඇමති කෙනෙක් ඇසුරු කරනවා. ගුණයට ඇසුරු කරන්නේ බලයට. ගුණයට ඇසුරු කරනවා නම් බහුතරයක් ඇසුරු කරන්න බෑනේ. ඔබ ඇසුරු කරන්නේ ගුණයට නෙමෙයි පිංගුතුනි. ඔබ ඇසුරු කරන්නේ බලයට නෙමෙයි තෘෂ්ණාව. ඒ එක අමිත්‍රයෙක්. හරි. ඊළඟට තව අමිත්‍රයෙක් තමයි දෙයක් උදව්වක් එල්ලුවාම මෙහෙම කියන්නේ දැන් අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් කියලා කීයක් හරි ඉල්ලනවා නේ මට රුපියල් 100ක් තියෙනවා නම් දෙන්නකෝ. අයියෝ යා ඊයේ එල්ලුවා නම් දෙනවා අප්පා. අද නෑනේ. ඒ අමිත්‍රයෝ බොරු කියන්නේ. හරිද? ඒ කියන්නේ නැති බව කියනවා.
ඊයේ වාහනේ දැන් වාහනේ ඉල්ලනවා. හරිද? ඉස්සර මට අපි දැන් යාළුවෝ හිටියානේ. අපිට යාළුවෝ ඉද්දි අපිට මතකයි අපි යාළුවෙක්ගේ වාහනයක් ඉල්ලන්න යනකොට සමහරක් වෙලාවට ගොයි හරියන්නේ යාළුවෙක් අපේ වාහනයක් ඉල්ලන්න එනවා. එහෙමනේ අපි එකම වාහනේ ගමන් යන්නේ නැහැ. අද යන බයික් එකේ නෙමෙයි හෙට යන්නේ හිතුණා. අපේ බයික් එක යාළුවට දීලා යාළුවා බයික් එකේ අපි යනවා. අපි යන කාර් එක යාළුවට දීලා යාළුවා කාර් එක අපි අරන් යනවා. එහෙමයි. හැබැයි ඔබ හොඳට බලන්න ඔබේ යාළුවෝ අපි සත්‍ය කතාවක් මම කියන්නේ මම ගෙදර ඉන්නකොට හරිද වාහනවල යතුරු වාහනවල තියලා ගිහිල්ලා තියෙන. අම්මලාට කියලා තියෙන යාළුවෙක් ඇවිල්ලා ඉල්ලුවත් අහන්නේ නැතුව දෙන්න කියලා. වාහනේ මගේ නම් තෙල් ගහන්නේ මම නම් ඔක්කොම කරන්නේ මම නම් යාළුවෙක් ආවොත් දෙන්න කියලා අහන්නේ නැතුව කියලා ගිහිල්ලා. මේක අහනවා නම් ඔවුන්ට මතක් වෙයි. මොකද එහෙම නැතුව මේ බොරු කියන්නේ අපිට අද මේ හවස ගමනක් යන්න තියෙනවා. හරිද? ඒ නිසා නැත්තම් ඔයාට ඉතින් මන් දෙන්නේ නැති එකක් නැහැනේ. හරිද? ඉස්සර වෙනදී අපි යාළුවන්ගේ ගෙදර ගිහිල්ලා අල්මාරියක් කරලා බැලුවාම උන්ගේ ඇඳුම් අපේ ඒ වගේ. අපේ ඇඳුම් ඒ ගෙවල් වල. අපේ සපත්තු එහෙ සපත්තු මෙහෙ. මේ අමිත්‍රය වෙන්න එපා. හැමතිස්සෙම මිත්‍රභාවය තියාගන්න. තමන් ගාව තියෙනවා නම් දෙයක් යාළුවෙක් එක්ක ඒක බෙදා හදා ගන්න ඔබ බය වෙන්න එපා. ඒක කලයුතු වෙලාවෙදි කරන්නේ නැතුව මග හරිනවා. යාළුවෙක් ස්පිරිතාල නැවතුණා කියලා හිතන්න. ඔබට පුළුවන් පළවෙනියට යන්න යාළුවා ගාව නවතින්න. ඔබට පුළුවන් අනේ ඉතින් මට එන්න වෙන්නේ මං ජොබ් එකේ වා දන්නවනේ නැත්තම් මං එනවා මෙහෙමයි අහමයි. ඒව ඔක්කොම කතන්දර. ඒ අමිත්‍රයෝ. එහෙම අමිත්‍රයන්ව දුරු කරන්න. ඒ අමිත්‍රයන්ගේ ඇඟේ වැදිලෙන හුලඟක්වත් හුස්ම ගන්න එපා. ඒකත් විසයි. ඒකත් අනර්ථවත්. ඒකත් ඔබට කවදාරි හිරගයක් සූදුවක් මලගයක් මිසක් ඔබට කවදාවත් සුගතියක් උරුම කරලා දෙන්නේ. ඊළඟට තමයි පව් කරනකොට ඒවට හා කියන යාළුවෝ. පින් කරනකොට ඒවටත් හා කියනවා. පව් කරනකොට ඒවට හා කියනවා නම් ඒ යාළුවන් අසුරු කරන්න එපා. ඒ යාළුවන්ට කියනවා පින්වතුනි අමිත්‍රයෝ කියලා. ඊළඟ අන්තිම කෙනා තමයි භයානකම නරකම කෙනා මූණට hina වෙලා ඉඳලා එළියට ගිහිල්ලා කේලම් කියන එක. පින්වතුනි මේක වැඩිපුරම තියෙන කාන්තාවු ගා. හොඳට මේ කියන ගහගන්න. කාන්තාවගේ ශාසනය අද භික්ෂුණී ශාසනය අහිමි වෙලා තියෙන ඔන්න ඔය අගුණය නිසා. අදත් ඔබව ගත්තොත් මේ මම ඉතින් හැමෝම කියන්නේ නැහැ. නමුත් සමස්ත කාන්තා සමාජය ගත්තොත් ඕක නැහැ කියලා හිතනවද? මොන නැද්ද පින්වතුනි? මේ එකට එන දායකයව දෙන්න මෙහෙම එකට එනවා. ඇවිල්ලා එකට මේ වැඩ කරනවා. එක්කෙනෙක් ගෙදර ගිහලා එක මෙසේජ් එකක් දානවා අරයා වැඩි අසුරු කරන්න එපා යාෂුවර් නැහැ කියලා. මෙයාත් මෙසේජ් එකක් දානවා අරයා මේ වගේ කෙනෙක් යාව අසුරු කරන්න එපා. අපි දැන් මොකද කරන්නේ? අපි බලනවා මෙවුන් දෙන්නම වැඩක් නැති අසත්පුරුෂයෝ. ඔන්න ඔය කරන පින්කම කළා යද්දි. ඈ අරයා මෙයා ගැන කේලම් කියනවා මෙයා යා ගැන කේලම් කියනවා. භික්ෂුණී ශාසනය නැහැ. අපෙන් අහනවා මේ භික්ෂුණී ශාසනය ඇති කරන්න බැරි කියලා. අපි නැති කරාද? ඔබනේ නැති කරගත්තේ. ඔය තියෙන ඔක්කොම කෙනෙහිලි කන් ටික කරලා ඉරිසියාකම් කරලා කුහක කන් ටික කරලා අර කළා මේක කළා දැන් මගෙන් අහනවා ඇවිල්ලා ඇයි නැති කරේ කියලා. ඇයි දෙන්න බැරි කියලා. අපි නැති කරගත්තේ නේ. ඔබේ කුහක කන් වල පින්වතුනි මං මේ සත්‍ය කතා මට අද වෙනතොරු අහුවෙලා නැහැ. ඕන්නම් ඇඟිලි පහ පෙන්වන්න බෑ. 3 දෙනෙක් පෙන්වන්න පුළුවන්. මගේ ජීවිතේ මම මේ කියන්නේ මට 3 දෙනෙක් මං දැකලා ඇති. ඒ වගේ අසත්පුරුෂ නොවෙන. ඒක තමයි සත්‍යම කතාව. අනිත් හැම කෙනෙක්ම ජීවිතේ දැකපු එක එක්කිනාව කොටවන එක එක්කිනාට ඉරිසියාකම් කරන එක්කෙනෙක්ගේ හොඳට චතුරත්වයක් තියෙනවා නම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුමට ඉරිසියා කරන, තත්වයට ඉරිසියා කරන, නිලයට ඉරිසියා කරන, බලයට ඉරිසියා කරන, පාටට ඉරිසියා කරන හොද්දට මෙහෙම මූණට කතා කරගෙන දැන් පින්තුනි ඔබ හිතන්නකෝ මායි ඔබයි යාළුවෙක් කියලා. මායි ඔබයි යාළුවෙක් නම් අපි දෙන්න අතර දැන් ඔබේ මොන හරි දෙයක් මන් දැනගන්නවා. මගේ මොන හරි දෙයක් ඔබ හිතන්නේ මාව අරන් හදාගත්ත දරුවෙක් කියලා. ඒක වෙන කවුරුත් දන්නේ නැහැ නේ. මං ඔබේ යාළුවෙක් වුණාම ඔබ මගේ උප්පැන්නේ බලන දවසක උදාහරණයක්. හරි. ඕගොල්ලෝ දන්නවා මං අරන් හදාගත්ත දරුවෙක් කියලා ඕගොල්ලෝ නිකන් හිතෙනවා. දැන් ඕක මායි ඔබයි දන්න රහසක්නේ. ඒක ඔබ මාත් එක්ක විරසක වෙලා එළියට ගිහිල්ලා කිව්වොත් අරුව අරන් හදාගත්ත එකක් අපි දන්නේ නැද්ද ඕවා කියලා ඔබ කොච්චර يعني බල්ලෙක් ගන්නටවත් ඔබ ගණන් ගන්න බල්ලෙක්වත් එහෙම කරන්නේ. තිරිසනෙක්වත් එහෙම කරන්නේ. මම මේ බල්ලෙක් කියලා කිව්වේ තිරිසනෙක් කියන එක. ඔබ කොච්චර කැත චරිතයක්ද බලන්න. ඔබ කොච්චර කළු චරිතයක්ද බලන්න. ඔබ කොච්චර වැඩක් නැති කෙනෙක්ද බලන්න. ඉංගතනි. අර ගෑනු අය ඔහොම කරා නම් චූට්ටක් ඉතින් අපිට හිත හදා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කොහොමත් එහෙමයි. අට්ටික්ක ගහේ මල් පිපුණත් කළු කපුට සුදු වුණත් ස්ත්‍රී වචන විශ්වාස කරන්න එපා. එහෙම කියලා තියෙනවා. හරි. එසේ මුඛ පද්ම දලාකාර වාචා චන්දන සීතල මූණ නෙළුම් මල් වගේ වචන සුදු හඳුන් වගේ හර්දේසු හලාහලන් කියන. හදවතේ හලාහල විස තියෙන. කාන්තාවක් කර චුට්ටක් කර හිත හදා ගන්න පුළුවන්. පිරිමි කෙනෙක් කර වන්දනේ අපි නම් ජීවිතේට කරලා නැහැ. ඔබත් මේව හොද්දට මතක මිත්‍රයව තෝරගද්දි මෙන්න මේ ಗುಣ තියෙන කෙනෙක් බවට ඔබපත් වෙන්න.
ඔබේ මිත්‍රත් මේ වගේ ගුණ තියෙනවාද කියලා. එහෙම කෙනෙක් නෙවෙයි නම් හැමදාම ඔබ ඔබේ රහසයාගෙන් වෙන් කරලා තියාගන්න. මොකද ඔහු කවදා හරි දවසක ඒ රහස උපයෝගී කරගෙන ඔබට ඔබේ ජීවිතේට ඉඩක් මේ පහරක් ගහනවා. ඔහු කවදා හරි දවසක ඒ රහස උපයෝගී කරගෙන ඔබට ඔබේ ජීවිතේට අභියෝගයක් කරනවා. ඔහු කවදා හරි දවසක ඒ රහස ඉලක්ක කරගෙන මං කියන්නේ අපි කාටත් තියෙනවනේ. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මගේ කකුල් අතේ පච්චයක් තියෙනවා කියලා. දැන් ඕක ඔයගලන්ට පේන්නේ නැහැනේ පච්චයක් නෑ අතේ. හරි. මේ තියෙනවා කියලා. දැන් මේකේ ඉන්නවා කවුරු හරි කෙනෙක් මාව ඇසුරු කරනවා. මම පෑන් පහසු වෙනකොට මාව දකිනවා. හරි. ඒතර එයා එළිය ගිහලා තප්ප ධම්ම විජයාමුදුරෝ දන්නේ නැහැ. ඔම හිටියට සිවුර ගලවලා බලනකො පිටේ ලොකු සර්පෙක් පච්චයක් කොටලා ඉන්නේ. ඔම හිටියට අපි දන්නවනේ චය පිටේ තියෙනවා කඩු පාරවල් තුවක්කු පාරවල් දැන් අර ඒක මහ කැතයි. ඔයගලන්ට තේරෙනවද දන්නේ නැහැ පින්වතුනි. මම මේ කියන්නේ එහෙම වෙන්න එපා. ඒ නැති තැන අගුණ කියන රහස් එළියට පිට කරන රහස් රකින්න බැරි අඥානය. නිගණ්ඨයෙක්ට වඳින්න එවැනි අඥානෙක් ඇසුරු කරන්න එපා. මොකද අර ඇඟේ ඇඳුම් නැතුව ඉන්න නිගණ්ඨය ඊට වඩා වටිනවා. හරි. ඊට වඩා හොඳයි. හොඳ විස සහිත සර්පෙක් අරගෙන එකපාර කටේ දාගන්න. එකපාරේ සර්ප විස අර විස පිංගනි සංසාරෙම වුන්දලා යක්ෂණියොත් වෙලා පස්සෙන් එනවා. අර කාලියකින් ඔවුන්දලා හොල්මන් වෙලත් පස්සෙන් එනවා. ඔවුන්දලා භූතයෝ වෙලත් පස්සෙන් එනවා. ඊළඟ පාරේදී ප්‍රේතයෝ නෙවෙන්නේ එක්ක හරක් එක්ක බල්ලෝ. ඒ අරගොල්ලෝ ගිහලා බල්ලෝ වුණාම ඔබ මිනිස්සෙක් වුණාම අරු පස්සෙන් එනවා නිතරම බල්ලා. එක්ක සර්පය වෙලා ඇදී එනවා ගෙදරට. ඒ වගේ අසත් පුරුෂයා නම් පිඟුදිනේ දුරින්ම දුරු කරලා දාන තරමට සනීපයි. මේවා හොඳට මතක තියාගෙන ඒකක වෙන්නේ නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාසම. කියන්නේ පාප මිත්‍රයන් ඇසුරු කරන බජේත මිත්තේ කල්යාණ. භජනය කරනවා නම් කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න. ඒ කල්යාණ මිත්‍ර සේවනය තමයි ඔබට කවදාද සුවගින දෙන්නේ. ඉතින් මේ බවවල් මම හිතන්නේ මම කරුණු කීපයක් මතක් කරා. සමගිය පිළිබඳව මතක් කරා, ක්‍රෝධය පිළිබඳව මතක් කරා, අනුන්ගේ දොස් සැවීම පිළිබඳව මතක් කරා. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනයේ හොයාගන්න විදිය මතක් කරා. මෙන්න මේ ධර්ම අවවාද හතර. මේ ධර්ම අවවාද හතර ජීවිතයට එකතු කරගන්න, සමගිය මතක තියාගන්න, ක්‍රෝධය ගැන මතක තියාගන්න, කල්යාණ මිත්‍ර ගැන මතක තියාගන්න, ඇසුරු කරන ඊළඟට අනුන්ගේ දොස් සැවීම කියන එක ගැන මතක තියාගන්න. මේ ධර්ම අවවාද හතර ජීවිතයට එකතු කරගන්න. ඉදිරියේදී තව තවත් ධර්ම අවවාද අවශ්‍ය දේවල් ජීවිතයට එකතු කරලා දෙන්නම්. තව ගොඩක් තියෙනවා. ඒවත් එක්ක Tamanගේ ජීවිතය හදාගත්තොත් ඔබට ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කයට මිනිසෙක් විදිහට නිර්වාණය හෝ සාක්ෂාත් කරගන්නට යන්න අවස්ථාව උදා වේවි. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ විකාශන දායකත්වයේ සජීවී පොහොය දින ධර්මදේශනාවක් ලෙස ශ්‍රවණය කිරීමට ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළ හලාවත මාදම්පේ ගල්මුරුව ලිපිනෙහි පදිංචි ශ්‍රීමාලි හංසනී රත්නපාල මහත්මිය ඇගේ අරමුණු පරිදි මියගිය කීර්ති රත්නපාල පියාණන්ට, සුජීවත්ව සින්න කුලවති අඹවත්ත මෑණියන්ට, ඒ වගේම චමින්ද විජේවර්ධන ස්වාමි පුරුෂයා, ඊඩන් විජේවර්ධන මාමණ්ඩි, සුපුන් අසංක රත්නපාල, භාග්‍යා, ගිහන්සා ඕමින්දි, සිත්මි නිශ්ලේසා, පසින්දු චේතන, තේනූජ සංගීත්, සිත්මිනී දෙව්හාරා යන දරුවන්ට දීරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. දේශකයන්න් වහන්සේට, ලක්කන ගුවන් විදුලියේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට බක් පොහෝදා ගුණපිළිවෙතින් පිරීලා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙර වදන පොර කන සියලුම දෙනාට මේ උතුම් ධර්මදේශනාමය කුසලයේ, ධර්ම දානමය කුසලයේ අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වතුන්, ප්‍රාර්ථනීය පරිදි අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරගෙන රැස් කරගන්නට යෙදුණු කුසල නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වගෙන කටයුතු කර සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසේම ලැබී උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව අවසන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ 2018 වසරේ මැයි මාස 13 වන දින පරලෝ සැපත් ගාල්ලේ හිරිගල් කැටියේ විසූ කීර්ති රත්නපාල වැලිවිට ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හලාවත මාදම්පේ ගල්මාරුව පදිංචි ශ්‍රීමාලී හංසනී රත්නපාල මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ශ්‍රීමාලී හංසනී මහත්මියට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන සදැහැති ඔබට තවත් මහඟු පින්කමකට දායක විය හැකියි. ඒ ඊතා අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගියෙකුට O වර්ගයේ හෝ A වර්ගයේ රුධිර කණයට අයත් වකුගඩුවක් දන් දීමට කැමති වයස අවුරුදු 35ත් 50ත් අතර අයෙක් වේ නම් පරිත්‍යාගශීලී ඔබ ඉක්මනින්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දැන්ම කතා කරන්න. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.